නව ලයිෆ් බොයි ඔලිව් විෂබීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොපියව ඉදිරියට. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථම නවදානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අද තවත් COVID-19 ආසාදිතයින් 32ක් සමස්ත ආසාදිතයින් 450 ඉක්මවයි. නාවික සෙබළුන් 70ක් ඒ අතර. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලමේ ඇඳිරි නීතිය මැයි 4 දක්වා දීර්ඝ කෙරේ. එළවලු මාළු සහ සිල්ලර වෙළඳසැල් සඳහා අවසර. බැහැරට යෑමේ අවසරය හැඳුනුම්පත් අංක 90. ශ්‍රී ලංකාවේ COVID-19 ප්‍රභේදය ඇමරිකාවට සහ ඔස්ට්‍රේලියාවට සමානයි. ජපුර සරසවියේ පර්යේෂකයින්ගෙන් ඉතිහාසගත සොයා ගැනීමක්. සුදුවැල්ලේ සුනකයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි පළවන වාර්තා සෞඛ්‍යංශ ප්‍රතික්ෂේප කරයි. ලොව පුරා COVID-19 මරණ ලක්ෂ 2 ඉක්මවයි. රට වසා දමා තිබියදී එංගලන්තයේ ගෘහස්ත හිංසනය ඉහළට. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මාස 4 වන සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 වන සඳුදා අලුයම 5ට ඉවත් කොට රාත්‍රී 8ට යලි පනවනු ලබන බව අදාළ නිවේදනයේ සඳහන්. එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිවසින් බැහැරව යාමට අවසර හිමි වනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන පදනම් කරගනිමින් පමණක් බවටද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. දවසේ පුවත. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම හැර සෙසු සියලු දිස්ත්‍රික්කවල මැයි පළමු වනදා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා පමණක් වන බවට ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික දෙයංශයේ ආයතන මැයි 4 වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කරනු ලබන බවද එම නිවේදනයේ සඳහන්. දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සේම පෞද්ගලික අංශයේ කර්මාන්ත ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර සේවා ස්ථාන එළවලු මාළු සහ සිල්ලර වෙළඳසැල් පවත්වාගෙන යාමට අදාළ නිවේදනය මගින් අවසර ලබා දී තිබෙනවා. කවරෙකු හෝ නිවසින් බැහැරට යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලදී ගැනීමට පමණක් වන අතර එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පාගමනින් ගොස් ළඟා විය හැකි ආසන්නතම වෙළඳසැල පමණක් තෝරාගත යුතුයි. මෙම කාල සීමාව තුළදී අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා උවද නිවසින් බැහැරව යාමට අවසර ලැබුණේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් බව අදාළ නිවේදනයේ සඳහන්. ඒ අනුව සඳුදා දිනවල බැහැරට යාමට හැකිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස අංක 1 හෝ අංක 2 ඇති අයට පමණක් වන අතර සතියේ ඉතිරි දිනවල නිවසින් බැහැරට යාමට ඉඩ ලැබෙන්නේ මේ ආකාරයෙන්. ඒ අනුව අඟහරුවාදා දිනේ හැඳුනුම්පතේ අවසාන අංක ලෙස අංක 3 හෝ 4 ඇති පුද්ගලයන්ටත් බදාදා දිනේ නිවසින් බැහැරව යාමට හැකිවන්නේ හැඳුනුම්පතේ අවසාන අංක ලෙස අංක 5 හෝ අංක 6 ඇති පුද්ගලයන්ටත් පමණයි. බ්‍රහස්පතින්දා දිනේ හැඳුනුම්පතේ අවසාන අංක ලෙස අංක 7 හෝ 8 ඇති පුද්ගලයන්ටත් සිකුරාදා දිනේ හැඳුනුම්පතේ අවසාන අංක ලෙස අංක 9 හෝ 0 ඇති පුද්ගලයන්ටත් නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමි වෙනවා. ඇඳිරි නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කයක යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනාගතහොත් එම ප්‍රදේශවලට සීමා වන පරිදි දවස පුරා ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇති අතර කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇතනම් කවරෙකුට හෝ ඊට ඇතුළු වීම සහ ඉන් පිටව යාම සම්පූර්ණයෙන් තහනම්. දවසේ පුවත. එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. ස්වදේශී කොම්බ සබන්.
ලෝපුරා පැතිර යන COVID-19 වෛරසයේ ප්‍රභේද 3ක් පවතින බවත් ශ්‍රී ලංකාව අයත් වන්නේ එහි ඒ කාණ්ඩයේ යටතේ වන ප්‍රභේදයට බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා. ඔවුන් සොයාගෙන ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේද එම කාණ්ඩයටම අයත් වන අතර චීනය අයත් වන්නේ B කාණ්ඩයේ යටතේ වන ප්‍රභේදයට බවයි. මේ අතර අද දිනේ මේ දක්වා කාලය තුල COVID-19 ආසාදිතයන් 32 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 452 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද වාර්තා වූ COVID-19 ආසාදිත රෝගීන් 20 දෙනාගෙන් 7 දෙනෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. ඊට අමතරව කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ 12 වෙනිදි පිරිමිදරුවෙකුටද වෛරසය ආසාදනය වී ඇති අතර තවත් සිව් දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන්ද තවත් රෝගියෙකු මොණරාගල රෝහලින් වාර්තා වූ නාවිකයෙකු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. මේ අතර ඊයේ දිනේදී රෝගීන් 52ක් වාර්තා වූ අතර එය සැලකෙන්නේ දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙසටයි. එම රෝගීන් 52 දෙනා අතරින් 35 දෙනෙකුම වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුණු වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් අද වාර්තා වූ රෝගීන්ද සමග වැලිසර නාවික හමුදා කඳවුරෙන් මේ දක්වා රෝගීන් 70ක් වාර්තා වනවා. වැලිසර නාවික හමුදා කඳවුරේ පිරිසක් මේ දිනවල නිවාඩු ලබා නිවෙසට ගොස් සිටින අතර ඔවුන් යලි කඳවුර වෙත ගෙනවාගෙන තිබෙනවා. ඔවුන්ගේ පවුල්වල සමාජිකින්ද ස්වයං නිරෝධායනයකට යොමු කෙරුණා. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා ගිය සෙබළුන් සහ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් සොයා අදත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. මෙයා ආවට පස්සේ පවුලේ කවුරුත් ගමන් ගියනට කොහෙද? විතර මීටි ඔක්කොම. නෑ බෝලද? බෝලගන්න ගිය විතර අපි දන්නවා. ගැටලුවක් නෑ නේ. නෑ දැනට ගැටලුවක් නෑ. දැන් පරීක්ෂණ සඳහන් යොමු කරන්නේ. තුන දින මල්ලි 37.5 තුන තියෙනවා. අප ඔයාලගේ පුතා ලොකු සේවයක් කරපෙක් කෙනෙක් නේ අලිසර කැම්ප් එකේ. ඇවිල්ලා ඉවරලා අසනීපුනේ. එයාගේ වැරදි නෙමෙයිනේ. අම්මා අඬන්න දෙන්නේ නැහැ. අපි තාම දන්නේ නැහැ රෝගේ වැළඳිලාද කියලා නේද? අපි යවන්නේ පරීක්ෂාවට. බය වෙන්න එපා අම්මා. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් නිවෙස් කරා රැගෙනමින් සිටි බස් රථයක් පසුගිය 22 වෙනිදා තංගල්ල මධ්‍යම බස් නැවතුම්පළට පැමිණ තිබෙනවා. ඒ අතරතුර බස් රථයේ සිටි සෙබළෙක් තංගල්ල මධ්‍යම බස් නැවතුම්පළේ දුරකථන අලුත් වැඩියා කරන වෙළඳසැල් දෙකකට ගොස් තිබූ අතර ඔහුට COVID-19 ආසාදිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශය සඳහන් කළා. අදාළ සෙබලා එම වෙළඳසැලට පැමිණි බවට එහි තිබූ CCTV කැමරාවෙද සටහන් තිබුණේ මේ ආකාරයෙන්. ඒ අනුව එම වෙළඳසැල් දෙකේ සිව් දෙනෙකු සහ තවත් පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශය පියවර ගත්තා. මේ අතර COVID-19 ආසාදිත බවට තහවුරු වූ නාවික හමුදා සෙබළෙක් මැදවච්චිය නගරයේ බැංකුවකට පැමිණ ඇති බවට හෙළිවීමත් සමග ඕ සමග ඍජු සම්බන්ධතා පැවැත් වූ අනුරාධපුර නගරයේ පදිංචි බැංකු සේවකයන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. ඊට අමතරව එම එක් සේවකයෙකු සමග එකම රථයේ ගමන්ගත් තවත් බැංකු සේවකයන් සිව් දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර නිවාඩු ලබා පැමිණි තවත් සෙබළෙකු අනුරාධපුර ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ නවාතැන්ගෙන ඇති අතර අදාළ සෙබළා සහ එහි භික්ෂුන් වහන්සේ 19 නමක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත්තා. ගෝවාන්සලත් මේ ළමයි අසුරු කරානේ හිටන. ඒකේ ගිහින්දා ගෝවාන්සල පන්සල තුනම ඉන්න එළියට වඩින්න එපා. බලංගොඩ ප්‍රදේශයේ නිවාස 18ක පිරිස් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි නෙල්ලිවල සහ හල්පේ ප්‍රදේශවල සෙබළුන් දෙදෙනෙක් අදාළ නිවෙස් වෙත ගොස් ඇති බවට අනාවරණ වීම හේතුවෙන්. මේ අතර රත්නපුර ප්‍රදේශයේ COVID-19 ආසාදිත නාවික හමුදා සෙබලා සිය නිවස බලා පැමිණෙන අතරතුර ගමන්ගත් ත්‍රිරෝද රථ දෙකක රියදුරන් සහ එම පවුල්වල සමාජිකයින් මෙන්ම නාවික හමුදා සෙබලාගේ නිවසයන් ඇතුළු 38 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගන්නවා. ඒ අතර රත්නපුර පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් සහ රත්නපුර රෝහලේ හෙදියක් දවන බව වාර්තා වනවා. නාවික සෙබලාගේ මව අසල නිවාස කිහිපයක් වෙත ගොස් ඇති බැවින් එම පිරිස පිළිබඳ දැඩි අවධානයෙන් පසු වන බව ප්‍රදේශීය සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා. මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේද වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 8 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කරනු අතර ඔවුන්ට COVID-19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. ඔවුන් PCR පරීක්ෂණයකට යොමු කර ඇත්තේ පසුගියදා නිවාඩු ලබා නිවසට පැමිණ සිටියේදී ස්වයං නිරෝධායනයට යොමු කිරීමෙන් අනතුරුවයි. මේ අතර කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ ප්‍රදේශයේ COVID-19 ආසාදිත 12 වෙනි දැරියක් සහ ඇගේ මව්පියන් අද අංගොඩ බෝවන රෝග විද්‍යාලයට යොමු කිරීමට පියවර ගත්තා. ඊට අමතරව COVID-19 ආසාදිත බවට තහවුරු වූ සුපිරි වෙළඳසැල් සේවකින් සමග එක්ව සේවය කළ තවත් 30 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ආශ්‍රිත තවත් පුද්ගලයන් රැසකගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණේ එම ප්‍රදේශයෙන් වාර්තා වන COVID-19 ආසාදිත සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන්.
මෙවන විට මෙරට ප්‍රදේශයක් තුළ වාර්තා වන වැඩිම COVID-19 ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන්නේ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ වන අතර අද පස්වරු වන විට එම සංඛ්‍යාව දක්වුණේ 96ක් ලෙසයි. COVID-19 ආසාදිත බවට තහවුරු කොළඹ මහනගර සභාවට අනුයුක්තව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කැලණිය මාකුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ වී තිබෙනවා. මේ හේතුවෙන් ඔහුගේ පවුලේ සමාජිකින් ඇතුළු 9 දෙනෙකු PCR පරීක්ෂාවට ලක් කර ඇති අතර උපදෙස් ලබා දී ඇත්තේ ස්වයං නිරෝධනයට යොමු වන ලෙසයි. එයාගේ බබාට තාම සුමාන 2යි. නමුත් ඒ දරුවා ගැනවත් හිතන්නේ නැතුව කොළඹ නගරේ ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් එයා සේවය කරා ID ස්පිරිතාලේ ඇඩ්මිට් කරලා තියෙනවා දැන් මේ වෙලාවේ. ඊයේ හවස අපි ගෙදර නිවාසියන්ගේ සහ ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් තවත් 5 දෙනෙකුගේ PCR පරීක්ෂණ කළා. ඒ සියල්ලම නෙගටිව් කියලා රිපෝට් ඇවිල්ලා තිනවා. ඒ දැනට දවස් 21ක් අපි ක්වොරන්ටයින් කරලා තියෙනවා. වෙනත් සම්බන්ධතා තිබිලා නැහැ. මොකද බොහොම වගකීමෙන් කටයුතු කරලා තියෙනවා සමාජයත් එක්ක. අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වුවත් මෙම හේතුව නිසා නැගෙනහිර කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ අතර ද සොයිසා කාන්තාරෝහලේදී ගැබිනි කාන්තාවක් COVID-19 ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් 3 දෙනෙකු සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකින් 2 දෙනෙකු ස්වයං නිරෝධනයට යොමු කර තිබෙනවා. රෝහල අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දනි මහත්මිය සඳහන් කළේ අදාළ කාන්තාවගේ දරුවා ප්‍රසූතියදීම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි. කාන්තාව හදිසි තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර දරු ප්‍රසූතියට පෙර COVID-19 පරීක්ෂාවක් සිදු කිරීමට හැකියාවක් ලැබී නැහැ. ඇයට COVID-19 ආසාදිත බවට තහවුරු වී ඇත්තේ දරු ප්‍රසූතියෙන් අනතුරු සිදු කළ පරීක්ෂාවේදී. මේ අතර ශ්‍රී ලංකාවේ පැතිර යන නව කොරෝනා වෛරසය පිළිබඳ නව සොයාගැනීමක් සිදු කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පරීක්ෂණ මධ්‍යස්ථානයේ පරීක්ෂකින් පිරිසක් සමත්ව තිබෙනවා. එම ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ පෙන්වා දෙන්නේ ලංකාවේ පැතිර යන්නේ COVID-19 රෝගී ඒකාණ්ඩයට අයත් වෛරසයක් බවයි. මෙරට COVID-19 වෛරසයට ගොදුරු රෝගීන් තුලින් වෛරසයේ ප්‍රභේද 4ක් සොයා ගැනීමට මෙම විද්‍යාඥයින් සමත්ව තිබෙනවා. ලෝකයේ COVID-19 වෛරස ප්‍රභේද 3ක් තිබෙනවා. ඒකෙන් ලංකාවේ ව්‍යාප්ත වෙලා තිබෙන්නේ වුහාන් වල තිබෙන ප්‍රභේදේවත් යුරෝපයේ තියෙන ප්‍රභේදේවත් නෙමෙයි. ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රභේදයට තමයි ලංකාවේ ප්‍රභේදේ වැඩි නෑදෑකමක් පවතින්නේ කියලයි මේ පරීක්ෂණෙන් කියවෙන්නේ. දකුණු ආසියාවේම තිබිච්ච විද්‍යාගාර වලින් මේ COVID-19 රෝගීන් හසු කර ගැනීම සඳහා RT-PCR කියන real time PCR පරීක්ෂණ සිදු කරපු ප්‍රධාන විද්‍යාගාරයක් උනේ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ඩෙංගු පරීක්ෂණ මධ්‍යස්ථානයේ තිබිච්ච විද්‍යාගාරය. ශ්‍රී ලංකාවේ සොයාගත් මුල්ම රෝගියා සොයාගත්තේ අපේ විද්‍යාගාර වලින්. මේ අතර මෙරටින් පළමු COVID-19 ආසාදිතයා වාර්තා වීමේ සිට ගත වූ දින 46ක කාලය තුල ආසාදිතයින් වාර්තා වන්නේ මේ ආකාරයෙන්. මෙරට COVID-19 හඳුනා ගැනීමට ක්‍රියාත්මක PCR පරීක්ෂණ පෞද්ගලික අංශයට ලබා දීම සම්බන්ධයෙන් පැහැදිලි සැකයක් මතුවන බවට රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමයේ ඊයේ එල්ල කළ චෝදනාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා අද පිළිතුරු ලබා දුන්නා. පෞද්ගලික අංශයට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව අපි එක්තරා තද මතයක හිටියේ. එසේ කරේ ජනතාව කෙලින්ම ඇවිල්ලා පරීක්ෂණ කර ගැනීමේදී මහජන සෞඛ්‍ය ක්‍රියාන්විතයට යම් පාඩුවක් වෙයි කියන පදනම උඩ. නමුත් අද තියෙන තත්ත්වයේ අනුව විශාල වශයෙන් අපිට අවශ්‍ය වෙනවා නම් පරීක්ෂා කරන්න අපේ රටේ තියෙන සියලුම ශක්‍යතාවයන් ඒට යෙදිය යුතුයි. දැනට මුල් ඒරියාව රෝහලේ තනාගෙන යනු ලබනවා නව පරීක්ෂණාගාරයක්. දිනකට පරීක්ෂණ 1000ක් ඒ පරීක්ෂණාගාරයෙන් පමණක් කිරීමේ හැකියාව තියෙනවා. කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ PCR පරීක්ෂණ සිදු කිරීම නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් රට තුළ මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවටයි. අපි ඊටාම පැහැදිලිව කියනවා මධ්‍යම මට්ටමේ සම්බන්ධීකරණයක් සිද්ධ විය යුතුයි. සමහර රසායනාගාරවල වැඩිපුර පරීක්ෂණ කරනවා. නමුත් තවත් සමහර රසායනාගාරවල PCR මැෂින් දීලා තිබුණාට ඒ තැන් වලින් පරීක්ෂණ සිද්ධ වෙන්නේ නැහැ. රත්නපුරේ ශික්ෂණ රෝහලේ මේ පහුගිය කාලය තුලම පරීක්ෂණ 106 සිද්ධ වෙලා තියෙනවා. මහරගම අපේක්ෂා රෝහලේ සමස්ත කාලය තුලම පරීක්ෂණ 41යි කරලා තියෙන්නේ. අපි මේක මෙච්චර අවධානය කරන්නේ පරීක්ෂණ කිරීමකින් තොරව අපිට ගොඩ එන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහුගිය කාලය තුල කිව්වා Tamanට 1500ක කැපැසිටි එකක් තියෙන දවසට කරන්න කියලා. ඊයේ පෙරේද වෙනකොට නැවත කිව්වා පෞද්ගලික අංශයේ 400කුත් එක්ක 1000ක් වගේ තමයි කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ වගේ පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කරන්න එපා. ඊයේ දවසේ මට වාර්තා වෙනවා වෛරස් එක සාම්පල් ගත්ත තැන ඉඳලා මාධ්‍යයක දාලා තමයි ලැබ් එකට අරන් එන්න ඕනේ. ඒ වල ඉදිරි දවස් කීපය ඇතුළත උග්‍ර හිඟයක් ඇති වෙනවා. දැන් මේක ජනාධිපතිතුමාට මේ වෙනකන් දැනුම් දීලා තියෙනවා. පහුගිය රාජසේන රත්න යුගයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරගෙන හිටපු අවතාර තමයි ආයෙ එලි බහලා. ඒතකොට ඒ අය පරීක්ෂණ කමිටු වලටත් පත් වෙනවා. ඒතකොට මේ පරීක්ෂණ කමිටු වල වාර්තා දෙනකොට ඒ මත පදනම් වෙලා රජය තීන්දුව తీරන
ගන්නේ. රට ඉස්සරහට නෙමෙයි පිටිපස්සට තමයි ගමන් කරන්නේ. මෙරට පළමු COVID-19 ආසාදිතය වාර්තා වීමේ සිට ආසාදිතයින් ගණන 100 සීමාව පසු කිරීමට දින 14ක් ගතව ඇති අතර රෝගීන් ගණන 200 සීමාව පසු කිරීම සඳහා දින 19ක් ගත වුණා. කෙසේ වෙතත් රෝගීන් 300 සීමාව පසු කිරීම සඳහා ගත වූයේ දින 8ක් පමණයි. මෙරට COVID-19 රෝගීන් සංඛ්‍යාව අද 400 සීමාව පසු කළේ 300 සීමාව පසු කර දින 4ක් තුල වීම විශේෂත්වයක්. අපේ රටේ ඉතාමත් හොඳින් රෝගේ කළමනාකරණය කරගෙන රෝගීන් හඳුනාගෙන වෙන් කරලා තබාගත් හින්දාම පළවෙනි රෝගීන් 100 දෙනා හම්බ වෙන්නේ දවස් 54ක් ගියාම. නමුත් දෙවෙනි රෝගීන් 100 දෙනා හම්බ වෙන්න ගත වෙලා තියෙන දවස් 19යි. තුන්වෙනි රෝගීන් 100 දෙනා වාර්තා වෙන්න ගත වෙන්නේ දවස් 8යි. හතරවෙනි රෝගීන් 100 දෙනා දවස් 4ක් ඇතුළත හම්බ වෙලා තියෙනවා. රෝගය භයානක විදිහට සමාජගත වෙන්න ඉඩ තියෙනවා මේ විදිහට ගියොත් එහෙම. මේ අතර COVID-19 රෝගීන් ගුවනින් රැගෙන යා හැකි වන පරිදි ගුවන් යානයක් ප්‍රතිසංස්කරණය කිරීමට ගුවන් හමුදාව පියවරගෙන තිබෙනවා. ජායල සුදුවැල්ල ප්‍රදේශයේ සුනකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට පළවන වාර්තා සත්‍ය බව සෞඛ්‍යාංශ පවසනවා. එම අංශ අවධාරණය කරන්නේ සතුන්ට COVID-19 වෛරසය ආසාදනය වී ඇතිද යන්න පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණද මෙරට තුළ නොමැති බවයි. රටපුරා COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග මෙවන විට ජායල ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයන් 15ක් සොයාගෙන අතර ඉන් ආසාදිතයන් 9 දෙනෙකු වාර්තා වූයේ ජායල සුදුවැල්ල ප්‍රදේශයෙන්. එම ප්‍රදේශයේ සුනකයෙකුටද COVID-19 ආසාදනය වී ඇති බවට වූ පුවතක් අද සමාජ මාධ්‍යයේ සංසරණය වුණා. කෙසේ වෙතත් එම පුවත පිළිබඳව අප අදාළ බලධාරීන්ගෙන් විමසීමක් කළා. දැන් ලෝකෙම එක සිද්ධියයි වාර්තා වෙලා තියෙන්නේ බල්ලෙකුගේ වෛරස් එක හඳුනාගෙන තියෙනවා. දැන් මේක කොහොමදවත් වෙන්න බැරි නිසා ඒක අපි පරීක්ෂා කිරීමකට යන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. මේ දවස්වල වසංගත ආකාරයෙන් පැතිරලා යන බල්ලෝ අතර රෝගයක් ඩිස්ටෙම්පර් කියන රෝගය. ඒකෙදි කැන්සර් සහ නියුමෝනියා ওই ලක්ෂණ ඔක්කොම පෙන්වනවා. ඒක නිසා මේ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයි. තමන්ගේ සතුන් ගැන අනවශ්‍ය කලබලයක් බීතිකාවක් ඇති කරගන්න එපා. ලංකාවේ සතුන්ට කොරෝනාත් පැතිරලා තියෙනවා කියලා. දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එය උල්ලංඝනය කළ පුද්ගලයින් 37000කට අධික පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ සිය නියමිත ගුවන් ගමන් తాවකාලිකව අත්හිටුවීම මැයි මාස 15 වෙනිදා දක්වා දීර්ඝ කර ඇති බවයි. අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ පමණක් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 681 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා. ඒ අනුව මේ වන විට ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 37355 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙනනු රථවාහන සංඛ්‍යාව 9561ක්. ඇඳිරි නීතිය කඩ කරනන් සහ සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් අනුගමනය නොකරමින් ප්‍රවාහන කටයුතු සිදු කරන පිරිසවා දැඩිව අවවාද කිරීමට විවිධ ප්‍රදේශවලදී අදත් පොලිසිය ඇතුළු ආරක්ෂකාංශ කටයුතු කළා. මේ අතර පිළියන්දල බෝකුන්දුල ප්‍රදේශයේදී ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව මෝටර රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් පරීක්ෂා කිරීමේදී එහි රිදුරා පොලිසිය රාජකාරියට බලපෑම් කළේ මේ ආකාරයෙන්. මේවාගේ විස්තරේ මුකුත් නැහැ. 4 දිනක් මැවිලා කර්ෆියු පාස් එකකුත් මුකුත් නැහැ. ඒ නිසා මේ පිළියන්දල පොලිසියට බාර දෙනවා. අනේ යන්න ඇඳිරි නීති උල්ලංඝනය කරමින් ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රාගම සිට මාතර ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු මාතර මාලිම්බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නැවත නැවත ජනතාවට දැනුම් දෙන්න ඕනේ වැදගත්ම කාරණයක් තියෙනවා. දැන් හැමදෙනෙක්ම බලාපොරොත්තු වෙනවා මේ ඇදිරි නීතිය ඉවර වෙන්නේ කවදද? ඉතින් ඒකට ජනතාව විසින්ම තමයි තීරණය කරන්න ඕනේ කාරණේ. ඒ නිසා ඔබ යම් කැපකිරීමක් කරන්න ඕනේ. නිවස තුලටම වෙලා රැඳී ඉන්න ඕනේ. විශේෂයෙන්ම අපිට තොරතුරු ලැබිලා තියෙනවා. සමහර පුද්ගලයන් විසින් එක් දිස්ත්‍රික්කයක සිට තව දිස්ත්‍රික්කයකට ව්‍යාජ ආකාරයෙන් මාරුවන බවට අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබේ ප්‍රදේශයේ කාලයක් පදිංචිව නැතිව හිටපු කෙනෙක් නැවත ඔබ ප්‍රදේශයට පැමිණලා ඉන්නවා නම් සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙන්න. හිම්මතගම නගරයේදී මුව ආවර නොපැළඳි පුද්ගලයෙකුගේ දර්ශන ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී එම පුද්ගලයා ප්‍රාදේශීය වාර්තාකරුවට බාධා කළේ මේ ආකාරයෙන්. මාස්ක් දාලා හිටියේ නෑ. අනෝ යන්න. මේ තාක්ෂණයේ වීඩියෝ කරන්න. මේ වීඩියෝ කරන්න එපා මම. ඔබතුමා මාස්ක් දාගෙන හිටියේ නෑනේ මේ කැමරා කරනකොට ඔබතුමා මාස්ක් එක දාන්න ගත්තේ අපි කියන්නේ මේ අනික් මිනිස්සුන්ගේ ආරක්ෂාවට ඔබතුමා මාස්ක් දාන්න නැතුවනේ කතා කරන්නේ දැන් මානවද අනික් කටේ දාගෙන ඉන්නේ ඔව් දැන් එකක් ගන්න ඕනේ එකම දාගෙන ඉන්න බෑනේ ගොඩක් මාධ්‍යෙන් දැනුවත් කරනකොට සෞඛ්‍ය ආරක්ෂා වෙන්න කියලා බෑග් එක දාගෙන ගිහලා හරියන්නේ නැහැ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ විසින් කෙරවලපිටිය කසලකන්ද පාමුල මහා පරිමාණව ක්‍රියාත්මක කරමින් තිබූ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාකාරයක් වටලීමට ඊයේ පියවර ගත්තා. එහි තිබී නීති විරෝධී මත්පැන් බෝතල් 700ක්, ගෝඩා ලීටර් 5000ක්, බැරල් 25ක් ඇතුළු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ සමග පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර මොරටුව, තෙලවල, උතුර සහ දකුණු ග්‍රාම සේවා වසම්වල ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම ක්‍රියාත්මක කරනු අතර විශාල පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව ජනතාව චෝදනා කළා. එම කටයුතු මෙහෙයවීම සඳහා ගුවන් හමුදා සමාජිකින් යොදවා තිබුණා. පවතින තත්ත්වය හමුවේ පීඩාවටපත් මහරගම නගර සභා බල ප්‍රදේශීය ජනතාවට සහන සැලසීම සඳහා පොදු අරමුදලෙන් වෙන් කරන ලද රුපියල් 75ක මුදල් නිසි ක්‍රමවේදයකට අනුමත කර ගැනීමට ලේකම්වරයා අසමත් වූ බවට නාගරික මන්ත්‍රීවරයෙකු චෝදනා කිරීමත් සමග ඊයේ පැවති මාසික මහසභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා. පසුගිය 20 වෙනිදා වාරියපොළ පොලිස් ස්ථානයට පැමිණ පොලිස් නිලධාරියෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ විහාරස්ථානක හිමිනමක් පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුව අදාළ හිමිනම වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීරප දෙකක් සහ තවත් කොන්දේසි මත මුදා හැරුණා. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය නියමිත ගුවන් ගමන් తాවකාලිකව අත්හිටුවීම මැයි මාස 15 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර COVID-19 වසංගත තත්ත්වය හමුවේ දිවයින පුරා ක්‍රියාත්මක උපකාරක පන්ති කටයුතු නැවත දෙනම දිනතුරු අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ පිළියන්දල මත්ස්‍ය වෙළෙන්දා පැමිණීම හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය දින 3කට පසු අද යලි විවෘත කෙරුණා. කෙසේ වෙතත් අද දිනේදී වෙළෙන්දන්ගේ මෙන්ම පාරිභෝගිකයින්ගේ පැමිණීමද යම් අඩුවක් පැවති අතර ක්‍රියාත්මක කෙරුණේද තොග වෙළඳාම පමණයි. මෙහිදී සෞඛ්‍ය උපදෙස් නොතිකූ පුද්ගලයින්ට පොලිසිය අවවාද කරන ආකාරයද දක්නට ලැබුණා. කෙනෙක්වත් ඉන්නේ මේක නැතුව හරිස කමාවෙන් කඩේ වහනවා. අයි දෙකක් නෑ කඩේ වහනවා. කඩේ වහනවා. තමුල්ලට මුදලාට බැින මේ දේ කරගන්න කඩේ වහලා දාන්න. ගෝලේ හදාගන්නත් බැින මුදලාට තේ කරන බැින මොකද මේක සමාජයටම දෙන්න බෑනේ. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වර්තමාන තත්ත්වය සම්බන්ධින් වූ සාකච්ඡාවක් අමාත්‍ය බඳුල ගුණවර්ධන සහ කොළඹ දිසා බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. පොලිසියත් පාලක සභාවත් තීන්දුවක් කරන් තිබෙනවා. ගෙන්ගෙට ගොස් විකුණන වෙළඳුන් යනාදියට ජංගම වෙළඳුන්ට කුඩා තොග ලබා ගැනීම සඳහා පෙරවරු 7 සිට 12 දක්වා වෙළඳපොළ විවෘත කරන්න අලුතෙන්. ඊට පසුව පස්වරු 2 සිට රාත්‍රී 12 දක්වා විශාල තොග හුවමාරුව සඳහා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අඛණ්ඩව විවෘත වෙලා පවතිනවා. මාළු වෙළඳ සැලෙත් ඇති වෙලා තිබෙන තත්ත්වය තුල ඩග්ලස් දේවානන්ද දීවර අමාත්‍යතුමා එකඟ වෙලා තියෙනවා. මේ ආර්ථික මධ්‍යස්ථානවල දීවර සංස්ථාවේ මාළු තොග හුවමාරුව ආරම්භ කරන්න. ඊළඟ සතිය වන විට දීවර සංස්ථාව විසින් මාළු තොග හුවමාරුවත් මේ ආර්ථික මධ්‍යස්ථාන හරහා කරන්නට බලාපොරොත්තු වෙනවා. බස්සාහිර පළාත දැඩි අවධානයෙන් කලාපයක් ලෙස නම් කරලා තියෙන නිසා දඹුල්ල සහ වෙනත් ප්‍රදේශවලින් මෙම ස්ථානට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන එන ඒ ලොරි රථවල රියදුරු මහතුරු සහ අනිකුත් සේවක මහතුරුන් මෙම ස්ථානයේ සහ පැමිණීමෙන් පසුව ඒ අයිතාම ආරක්ෂිත ලෙස සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත අනුගමනය කරලා හැසිරිය යුතු ආකාරයත් මේ ස්ථානයෙන් එළවලු රැගෙන යාමට මෙන්න අනිකුත් ව්‍යාපාරික මහතුරුන් මේ වෛරසයේ ව්‍යාප්තිය සඳහා කිසිම ආකාරයක හුවමාරුවක් සඳහා කටයුතු නොවන පරිදි හැසිරීමේ ඇති වැදගත්කමත් ඒ සම්බන්ධ සොයා බැලීමකුත් තමයි අද දවසේ කරේ.
COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලෝපුරා සිදුව ඇති සමස්ත පුද්ගල මරණ ගණන අද ලක්ෂ 2 අභිබවා ගියා. මේ වන විට ලොව රටවල් රැසකින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 28,65,217ක්. මේ අතර ලොව බොහෝ රාජ්‍යයන් වෛරසයේ ව්‍යාප්තිය පාලනයට රාජ්‍යයන් මුළුමනින්ම වසා දමා ඇති පසුබිමක බ්‍රිතාන්‍යයේ ගෘහස්ත හිංසනය ඉහළ ගොස් ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ගත වූ පැය 24 තුළ පමණක් ලොව පුරා රටවල් රැසකින් වාර්තා වූ නව COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 1,50,000කට අධිකයි. ඊයේ දිනේදී ඇමරිකාවෙන් නව ආසාදිතයින් 32,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා. එරට සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 52,193ක් දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ නව මරණ 1,959ක් වාර්තා වීමත් සමගයි. අවස්ථාවන් රැසකදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් හේතුවෙන් සමාජයේ දැඩි කතාබහට ලක් වී සිටින ජනාධිපති ට්‍රම්ප් විසබීජනාශක දියර ශරීරයට එන්නත් කර ගැනීමෙන් වෛරසයෙන් වැළකී සිටිය හැකි බවට ඊයේ සිදු කළ ප්‍රකාශය ලොව ප්‍රමුඛ පෙළේ විසබීජනාශක දියර නිෂ්පාදන සමාගම් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ විසබීජනාශක දියර පානය හෝ එන්නත් කර ගැනීම මගින් මාරාන්තික ප්‍රතිඵල අත්විය හැකි බවයි. See the disinfectant injection inside or interesting to check that. Sounds interesting. කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් අද පැවසුවේ තමන් ඊයේ සිදු කළ එම ප්‍රකාශය හාස්‍ය රසය උත්පාදනය කිරීමට පමණක් කරන ලද්දක් බවයි. Disinfectant on the inside. That was done in the form of a sarcastic question to the reporters. But you were asking your medical experts to look into it. Were you being sarcastic with them? No. දවල මන්දිරයේ දෛනිකව පැවැත්වෙන COVID-19 මර්ධන ප්‍රවෘත්ති සාකච්ඡාවට ජනපති ට්‍රම්ප් අද සහභාගී වුවද ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට මාධ්‍යවේදීන්ට අවසර හිමි නොවූ අතර ඊට සහභාගී වූ CNN ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදීන්ට පසුපස අසුන් වෙන්කොට තිබීම ජාත්‍යන්තර මාධ්‍යයන් රැසකගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. චීනයට දිගින් දිගටම චෝදනා එල්ල කරන ඇමරිකානු ජනාධිපතිවරයා COVID-19 සම්බන්ධයෙන් ඇමරිකාව සිදු කරන පරීක්ෂණයන්හි දත්ත චීනය තම රටේ පරිගණක ජාල තුළට ඇතුළු වී සොරකම් කිරීමේ උත්සාහයක නිරත වන බවට අද තවත් චෝදනාවක් එල්ල කළා. ගත වූ පැය 24 තුළ යුරෝපා කලාපයේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වූයේ බ්‍රිතාන්‍යයෙන්. ඒ මරණ 768ක්. වෛරසයේ ව්‍යාප්තිය පාලනයට බ්‍රිතාන්‍ය වසා දමා ඇති පසුබිමක එරට ගෘහස්ත හිංසනයේ ඉහළ ගොස් ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ගෘහස්ත හිංසන චෝදනා යටතේ එරට 4,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. යුරෝපා කලාපයේ වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයක් වූ ඉතාලියේ COVID-19 වෛරස ආසාදිතින්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් 150 දෙනෙකුද වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අසල්වැසි ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතින් 1408 දෙනෙකු වාර්තා වූ අතර නව පුද්ගල මරණ 59ක්ද සිදුව තිබෙනවා. ඉන්දීය ಭಾರತೀಯ ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර කුෂවහා එරට තබ්ලිග් ජමාතේ ඉස්ලාමීය සංවිධානයේ දේශනයන්ට සහභාගී වූ පුද්ගලයන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට පෞද්ගලික ධනෙන් රුපියල් 11,000 බැගින් වූ මුදල් ප්‍රදානය කරන බවට අද නිවේදනය කර සිටියා. ඒ අදාළ ඉස්ලාමීය සංවිධානයේ දේශනයන්ට සහභාගී වූ බොහෝ පිරිසක් COVID-19 ආසාදිතයින් බවට වාර්තා වීමත් සමගයි. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ඇතැම් පුද්ගලයන් ගව මුත්‍රා සහ ගොම ස්නානයේ නිරත වන්නේ ಮಾರಾಂತಿಕ COVID-19 ವೈರಸ್ಸಿನ ಆರಕ್ಷಾ ವಿಯ ಹಾಕಿ ಬವಟ ವಿಶ್ವಾಸ ಕರಮಿನ್ ಸರ್ವ ರೋಗವನ್ನು ನಿರ್ವಹಣೆ ಮಾಡತಕ್ಕಂತ ನಾವು ಗೋಮಾತೆಗೆ ಒಂದು ಧನ್ಯವಾದವನ್ನು ಹೇಳೋಣ. ರಾಮಸಾನ್ ಉಪವಾಸ ಸಮಯ ಇಸ್ಲಾಂ ದೇವಸ್ಥಾನ ವಿವೃತ ಕರ තැබීමට පාකිස්තාන රජය පියවරගෙන තිබුණද එළඹෙන මේ මාසය වනතෙක් රට වසා දැමීම සඳහා අද පියවර ගත්තා. මේ බ්‍රිතාන්‍යයේ ආහාර පාන නිවෙස් වලට බෙදා දීම සඳහා රොබෝ යන්ත්‍ර භාවිතයට ගන්න අයුරුයි. මේ අතර බ්‍රිතාන්‍යයේ හෙද නිලධාරීන් ලෙස සේවය කළ නියුන් සහෝදරියන් දෙදෙනෙකුද මාරාන්තික වෛරසයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ රට වසා දමා ඇති ස්විට්සර්ලන්තයේ වැසියන් පිරිසක් කාලගුණික විපර්යාසවලට එරෙහිව පුද්ගලයන් සහභාගී නොවේ පාවහන් පමණක් පෙළගස්වමින් මෙලෙස විරෝධතාවක නිරත වුණා. මේ අතර COVID-19 ගෝලීය වසංගත තත්ත්වයත් සමග ඉන්දියාවේ මුම්බයි නුවර සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 163 දෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණියා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 144 දරන විශේෂ ගුවන් යානය. දිවයිනට පැමිණි සිසුන් පිරිස ගුවන්තොටුපළේදී විස බීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් වෙත යොමු කරනු ලැබුවා. ඉස්ලාමීය බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන රාමසාන් උත්සවය සැමරීමට ප්‍රථමව සිදු කරනු ලබන රාමසාන් උපවාස චාරිත්‍රය අද අලුයම ආරම්භ වුණා. කෙසේ වෙතත් ඉස්ලාම් ආගමික නායකයින් සිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ රාමසාන් ආගමික චාරිත්‍ර සිය නිවෙස්වල සිට සිදු කරන ලෙසයි.
ඉස්ලාමීය දිනදර්ශනයට අනුව නවවන මාසය රාමසාන් මාසයයි. එම මාසය ආරම්භයේදී නවසඳ දැකීමත් සමග මුස්ලිම් රාමසාන් උපවාස චාරිත්‍රය ආරම්භ කරන අතර ඉස්ලාම් ධර්මීය ගොඩනැගී ඇති වැදගත් කරුණු පහෙන් එකක් වන රාමසාන් උපවාසයේ සෑම මුස්ලිම්වරයෙකුම නිරත විය යුතු බව අල් කුරානයේ සඳහන් වනවා. කෙසේ වෙතත් මේ වන විට රට පුරා සීක්‍රයෙන් ව්‍යාප්ත වන COVID-19 වෛරසය හේතුවෙන් උපවාස මාසය තුළ සිදු කරනු ලබන සියලුම ආගමික චාරිත්‍රයන් තම නිවස තුළටම පමණක් සීමා කරන ලෙස ඉස්ලාමීය ආගමික නායකයින් තම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අප විසින් ඉෂ්ට සිද්ධ කරන්නා වූ පස්වේල සලාතයන් හා විශේෂයෙන්ම රමලාන් මාසයේ තුලදී රාත්‍රී කාලයේදී පල්ලි තුල සිදුවෙන තරාවී සලාතයන් සිදු නොකර ඒ සියලුම දේව මෙහෙයන් පෞද්ගලිකවම Tamanගේ නිවෙස් තුල පමණක් ඉෂ්ට සිද්ධ කර ගැනීමට වග බලා ගැනීම අත්‍යවශ්‍ය වූ කරුණක්. ඒත් සමගම රමලාන් මාසයේ තුලදී අප පවත්වන්නා වූ උපවාසයෙන් මිදෙන නොහොත් ඉෆ්තාර් උත්සවයන් හා උපවාසයේ නියැලීම උදෙසා කරන්නා වූ සියලු උත්සවයන් නතර කරන ලෙසත් විශේෂයෙන්ම කැඳ බෙදා දීම වගේ කර්තව්‍යයන් මේ රමලාන් මාසය තුලදී ඉටු නොකරන ලෙසත් හැකිතාක් දුරට ඒ සියල්ල තමන්ගේ නිවෙස් වලට පමණක් සීමා කරන ලෙසත් මේ අවස්ථාවේදී අප ඔබතුමන්ලාට දැනුම් දෙන්නට කැමැතියි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නිවේදනයක් නිකුත් කරමින් ඉස්ලාමීය බැතිමතුන් වෙත රාමසාන් සුබ පැතුම් එක් කර තිබෙනවා. ලොව පුරා සීක්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වය මුදලට හෝ බලයට පාලනය කළ නොහැකි බවත් මෙවන් තත්ත්වයක් හමුවේ සියලු ඉස්ලාමීය බැතිමතුන් ස්වයං පාලනයක් යටතේ ඉවසීම ප්‍රගුණ කරමින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මෙම අර්බුදය ජයගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයාගේ එම නිවේදනයේ සඳහන්. අභිනව පාර්ලිමේන්තුවක් කැඳවීමට මිස පැරණි පාර්ලිමේන්තුවක් කැඳවීමට තමන්ට ව්‍යවස්ථාවෙන් බලයක් හිමිව නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අස්කිරි මල්වතු අනු නායක හිමිවරුන් ඇතුළු ත්‍රිනිකායික මහා සංඝරත්නය සමග පැවති සාකච්ඡාවේදී. 19 වෙනි සංශෝධනයට පස්සේ මැතිවරණ කොමිෂන් සභාවට විශාල බලතල තිබෙනවා. ඒ අයගේ වගකීම මේ මැතිවරණය පැවැත්වීම. ඒ අය වැරදීමක් කළා මැතිවරණය දිනයක් නැතිව කල් තැබීමේ අවස්ථාවේදී ගලේකම්තුමාට එවපු ලිපියක ඒ අය දැනුම් දීලා තිබුණා මට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න කියලා. එහෙම අහන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ව්‍යවස්ථාවේ පැහැදිලිවම තියෙනවා කරන්න ඕන දේවල්. මම හිතන්නේ ඒක ඒගොල්ලෝ තීරුම් අරගෙන නැවත රැස් වෙලා දිනයක් නියම කරා මට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් වෙන්නේ නව පාර්ලිමේන්තුවක් පත් වෙලා තිබුණොත් විතරයි. පරණ පාර්ලිමේන්තුවක් කැඳවීම පිළිබඳව කිසිම නීත්‍යානුකූල භාවයක් ව්‍යවස්ථාවේ මට නැහැ. මැතිවරණය තියන්න එපා මේ කොරෝනා ප්‍රශ්නය නිසා කියලා ඒ අයට අවශ්‍ය වුණේ ජූනි 2 වෙනිදාට පහුවට මේක කල් දාලා ව්‍යවස්ථාවේ අර්බුදයක් ඇති කරන්න පුළුවන්ද කියලා උසාවි ගෙනහිල්ලා අනවශ්‍ය තත්ත්වයකට මේ රටපත් කරා. අපිත් පිළිගන්නක් බොහොම අසීරු තත්ත්වයක් තියෙනවා. මේක මැතිවරණයක් තියන්න අවශ්‍යත් නැහැ. ඒක හින්දා වෙන්නේ නැති ජූනි 20 තෝරාගන්න ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව. ඒදාට බැරි නම් ඊටත් පහුවෙලා මැතිවරණයක් තියලා නව පාර්ලිමේන්තුවක් තෝරාගත්තට පස්සේ අපිට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේක ප්‍රශ්නයක් කරගෙන නැවතත් මේ රට අනවශ්‍ය තැනකට පත් කරන්නට බෙදුම්වාදී අන්තවාදී කොටස් සූදානම් වෙන බව පැහැදිලිව අපිට පේනවා. මේ මැතිවරණ කොමිෂන් සභාව පත් වෙන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ස්ථාපිත නීතියක් බවට පත් වෙන්න නම් කතානායකගේ අවසරය පරිදි ජනාධිපතිගේ අත්සන සහිත මා දන්නා පරිදි මහජනතාවගේ කැමැත්ත ඕන ඒකට. ඒක ගත්තේ නැත්නම් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල සම්පන්න වෙන්නේ නැහැ. නීතිය හැටියට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීති විරෝධී නම් මේ කරන හැම එකක්ම කරන්න බෑ. එහෙම වුණොත් මුකුත් කරන්න ඕනෙත් නැහැ. පාර්ලිමේන්තුව නැවත රැස් වෙන්නට අවශ්‍ය නැහැ. ඔතන විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද පාර්ලිමේන්තුව රැස් වෙලා කරන සැලැස්ම? ඒක මේ රටේ මහ ජනතාව තේරුම්ගෙන තියෙනවා. මේ ඇති වී තිබෙන අර්බුදය තුළ ඔබතුමාලා තියෙන ව්‍යවස්ථානුකූල බලතල ක්‍රියාත්මක කරන්න. අපි මේ වසංගතයෙන් මිදෙමු. ඉන් පසු ඇතිවන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න උත්සාහ කරමු. රටේ සාමාන්‍ය තත්ත්වයක් ක්‍රියාත්මක කරන අවස්ථාවේදී 225ක් මේක අතට අරගෙන වැඩ කටයුතු කළා. අද 225ම කාර්ය ඔබතුමා තනි අතට අරගෙන මේ කරන අපූර්ව ක්‍රියාව අපේ වාසනාවටමයි මේ උදා වී තිබෙන්නේ. මාසයක් මේ රට වහලා තිබුණත් බඩගින්නේ එක මිනිහෙක් මිය ගියා කියලා පුවත්පතකවත් අපි කොහෙවත් දැකලා නැහැ.
COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවශ්‍යව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය මෙවර විට ගම්නගර සිසාරා සාර්ථකව ක්‍රියාත්මක වනවා. මේ අතර සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීම සහ ආරක්ෂිත ඇඳුම් හා උපකරණ කටළ බෙදා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක් අදත් ක්‍රියාත්මක වුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC සමග COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුවසහනය මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් ඇරඹි හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය කරමින් අද ක්‍රියාත්මක වුණා. ගෙවී ගිය කාල පරිච්ඡේදවලදී අපේ රටට ඇතිවෙච්ච ස්වාභාවික විපත් හා වෙනත් දුෂ්කරතා අවස්ථාවන් වලදී හිරු මාධ්‍ය ජාලයේ මහත් වූ සේවාවන් සිද්ධ කළ බව අපිට මතකයි. මේ වන විටත් අපේ රටේ ජනතාව දැඩි දුෂ්කරතාවට පත් වෙන අවස්ථාවක්. එවැනි මොහොතක මේ කරන පරිත්‍යාගයන් පිළිබඳ අපි තාම අගය කොට සලකනවා. අපි ප්‍රාර්ථනා කරනවා හිරු ආයතනයට මේ සත්කාරයේ අනිත්‍යයටත් කරන්න වරම් ලැබෙන්න කියලා. මහා සංඝරත්නයේ වශයෙන් මම ඊ타මත්ම ප්‍රණාමය බැතිස්තින් පුද කරනවා. හිරු මාධ්‍ය ජාලය තුලින් මේ කරන උදාරතර මෙහෙවර පාරමිතාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ගම්වල අපේ සතර පේරුවේ දායකයන්තු නිතරම කියන දෙයක් තමයි අනේ හාමුදුරුවනේ හිරු මාධ්‍යට කතා කරලවත් කියන්න කියලා. ඒ නිසා තමයි මේ වෙලාවේ අපි මේ පණිවිඩය දුන්නේ. ඉතාත්ම ප්‍රශංසනීය සේවාවක් හැටියට තමයි මේක දකින්නේ. ඉතින් හිරු සහන යාත්‍රාව මේ ආකාරයෙන් මේ කරන සත්කාරය ගැන අපගේ ආදර ස්තුතිය අවංකව මේ මොහොතේ පුද කර සිටිනවා. වැටුණ මිනිසුන් නැගිටවන්නට අපමණව වෙහසක් දරනවා අපට සෙත දෙන ටීබී හිරුහට සුභාසිරි මම අද පතනවා. මේ අතර COVID-19 වෛරසය අවසාදනය වීමේ වැඩි අවධානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හිරු මාධ්‍යාලය ආරම්භ කළ වැඩිහිටි නිවාස විෂ බීජහරණය කිරීමේ වැඩසටහන අද කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වුණා. ඒ අනුව කළුතර සහන වැඩිහිටි නිවාසය සහ මාපිය සෙවන වැඩිහිටි නිවාසය අද විෂ බීජහරණය කෙරුණා. 077 30 35 930 අංකය ඇමතීමෙන් අවශ්‍යතාවය ඇති වැඩිහිටි නිවාසයන් වෙත මෙම සේවාව ලබාගත හැකි. එමෙන්ම හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍යාලය ශ්‍රී ලංකා රතකුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කරන පොදු ස්ථාන විෂ බීජහරණය කිරීමේ වැඩසටහන් ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක වුණා. ඒ අනුව අදාළ දිස්ත්‍රික්කයන්හි පොලිස් ස්ථාන රැසක් මෙලෙස විෂ බීජහරණය කෙරුණා. ශ්‍රී ලංකා රතකුරුස සංගමය හා හිරු මාධ්‍යාලය එක්ව මෙම කරන සත්ක්‍රියාව ඉතාම වැදගත් කාර්යයක්. මේ විෂ බීජ හරණය කරන එක ඉතාම කාලෝචිත ක්‍රියාවක්. හිරු මාධ්‍ය ජාලයටත් සතුකුරු සමාජයට විශේෂ ස්තුතියක් පූජා කරනවා. මේ අතර රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ පරිත්‍යාග කෙරුණා. රිජ්වේ ආර්යා ළමාරෝහලට මේ ලබා දෙන ආරක්ෂිත ඇඳුම් කට්ටල ඉතාමත්ම වැදගත් වෙනවා. නිසා මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා හිරු මාධ්‍ය ජාලයටත් ඒ වගේම රතුරුස සමාජයටත් මේ මහඟු පරිත්‍යාගය මෙම රෝහල වෙනුවෙන් සිදු කිරීම පිළිබඳව. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC සමග වසංගතය හමුවේ රට තුළ පවතින තත්ත්වය සහ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදහස් පළ කළා. අපි දන්නවා විශාල මුදලක් මේ වසංගතය පාලනය කරන්න අපේ රටට විදේශ රටවල් වලින් ලැබිලා තියෙනවා. දැන් මේ මුදල් පාලනය පිළිබඳව කවුද වග කියන්නේ? මේ පාර්ලිමේන්තුවේ කැඳවීමේ අවශ්‍යතාවය තියෙන්නේ මේ මුදල් පාලනය පිළිබඳව අපිට සාධාරණ සැකයක් ඇති වෙලා තියෙනවා. පාසල් අධියරින් අධියර විවෘත කරන්න අපි අධ්‍යාපන ඇමතිවරයා යෝජනාවක් කළා තියෙනවා කියලා අපි දැනගන්න ලැබුණා. මේක ඉතාම ඛේදනීය තත්ත්වයක්. විනයක් තියෙන හමුදාවේ සෙබළුන්ටත් රෝගය ආසාදනය වුණා නම් පාසල් දරුවෝ බේරගන්නේ කොහොමද? අවුක්‍යංශ අපේ 100% සහතිකයක් දෙනවා. එහෙම සහතිකයක් මතද ඩලස් සලාප්පෙරු මැතිතුමා එවැනි ප්‍රකාශයක් කළා තියෙන්නේ කියන එක ගැන අපිට අහන්න සිද්ධ වෙනවා. රංජන් රාමනායක හිටපු ඇමතිවරයා දෙවන වර උසාවියට ඉදිරිපත් කරපු අවස්ථාවේ සුමන්දිරන් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත කරපු ප්‍රකාශය මේ රටේ ඇඳිරි නීතිය පවත්වාගෙන යාම නීති විරෝධී ජනතාවට ඒක අනුගත වෙන්න කියලා. සුමන්දිරන් මන්ත්‍රීතුමා දක්ෂ
නීතිඥයෙක් ඒ වගේම දක්ෂ සටකපට දේශපාලකයෙක්. එතුමා කවදාවත් විවෘතව ඍජුව ප්‍රකාශ නිකුත් කරන කෙනෙක් නෙවෙයි. අධිකරණ භූමියෙන් එළියට ඇවිල්ලා මේ කරපු ප්‍රකාශය නීති හමුවට ගෙනාපු ඇඳිරි නීතිය කඩ කරපු කණ්ඩායම වෙනුවෙන් කරපු ප්‍රකාශයක් නෙවෙයි. මේ කියන්න හදන්නේ හැකි කෙනෙක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පොලිස් ඇඳිරි නීතිය කඩ කරාට කමක් නැහැ. අනික් කාරණාව තමයි මේ මැතිවරණ කොමිසම විශේෂයෙන්ම මහාචාර්ය හූල් කොතෙක් දුරට ස්වාධීනද නැද්ද කියන කාරණාව ගැන අපිට ඉතිහාසයේ ඉඳලම ප්‍රශ්න තියෙනවා. වර එක පාර්ලිමේන්තු මැතිවරණයක දින නියම කරාම මේ මැතිවරණයේ පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු කෙනෙක්. එහෙනම් එතුමා පැහැදිලිවම රටේ ජනතාවගේ අවශ්‍යතාවයට වඩා එක දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරනවා කියන කාරණාව අපිට පැහැදිලිව පේන්න තියෙනවා. ජනාධිපතිවරයා වග වෙන්නේ පාර්ලිමේන්තුවට. අපිට පේන්නේ නැහැ මේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට කිසි ගෞරවයක් දක්වනවා, ඒකට යටත්භාවයක් දක්වනවා, ඒකට වග වෙනවා කියලා. අපි කියන්නේ රජයට ව්‍යවස්ථාවට යටත්ව වැඩ කරන්න කියලා. ව්‍යවස්ථානුකූලව අවසාන තීන්දුව ගැනීමේ බලය තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයට නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා එන තීන්දුවකට ගරු කරන්න පුළුවන්. අපි නීතියානුකූලව තත්ත්වය පෙන්වලා දෙන්න අපේ නීතිඥවරුත් ඒ වගේම පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල පක්ෂ නායකයනුත් යම් තීන්දුව අරන් තියෙනවා. ඒ අනුව අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. තිබුණු පාර්ලිමේන්තුව සහරාල්ල ගහනකොට තිබිච්ච පාර්ලිමේන්තුව නම් අපි නැවත කැඳවනවට කැමති නැහැ. ඩෙන්ගු අසංගතයක් ඇවිල්ලා මිනිස්සු 1000ක් අමාරක් මැරෙද්දි බලාගෙන හිටපු පාර්ලිමේන්තුව නම් නැවත කැඳවනවට අපි කිසිසේත් කැමැත්තක් නැහැ. රටේ ආර්ථිකයේ බිඳුවට වැටෙනකම් බැංකු මංකොල්ලකරුවන්ට ඉඩ දීලා සද්ද නැතුව හිටපු පාර්ලිමේන්තුව නම් නැවත කැඳවනවට අපි කිසිසේත්ම කැමති නැහැ. ඌරා මඩ වලේ හිටියත් එකයි, නාවලා ගොඩට ගත්තත් එකයි, ඌරමයි. නැවත අලුත් පාර්ලිමේන්තුවක් කැඳවනවා ඇරෙන්න වෙන දෙයක් නොකළ යුතුයි කියන තැන අපි ඉන්නේ. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයෙකු වන ඩයලොග් ආසියාටා සමාගම සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 200ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරා ගන්නා ලද රෝහල් තුල කඩිනමින් දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීම සඳහා ඩයලොග් ආසියාටා සමාගම මෙම මුදල් ප්‍රදානය සිදු කර ඇති අතර අති නවීන වෛද්‍ය උපකරණ ලබා ගැනීම මෙන්ම රෝහල්ගත වන සියලුම රෝගීන් සඳහා අවශ්‍ය දැඩි සත්කාර පහසුකම් වැඩි දියුණු කිරීම මෙහි අරමුණයි. කාසල් වීදියේ කාන්තා රෝහලේ උපන් දරුවන් සඳහා ප්‍රතිශක්තිකරණ ලබා දීම ලබන සඳහා සිට ආරම්භ කරන අතර වැඩිදුර විස්තර 0112 69 55 29 යන අංකෙන් දැනගත හැකියි. බදුල්ල නේත්‍රාරාම විහාරස්ථානයට යතුරු පැදියකින් පැමිණෙන පුද්ගලයන් දෙදෙනෙකු සොනක පැටවු සහ ත්‍රිරෝද රථයකින් පැමිණෙන පිරිසක් බලල් පැටවුන් දමා යන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට පිහිටි ගබඩා දෙකක් මුද්‍රා තැබීමට දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍යාංශ මෙලෙස පියවර ගත්තේ අපරිසිදු ආකාරයෙන් ඒවා පාත්වාගෙන යාම හේතුවෙන්. මේ කොත්තමල්ලි. මේ හොඳ ඒවා. ඔව්. ඒක රිටර්න් රූම් කියලා ගන්න දෙන්න. මේ ඩාක්ටර් කරන මේක රිටර්න් රූම් සෙට් මේක සීල් කරන්න රිටර්න්. ඒක හරියන්නේ නැහැ. ඒක දැන් හරියන්නේ. මේක සීල් කරන්න. කන රට ඉන්දිය එක. මේ යට ආල්මැස්. මොකද්ද මේක රිටර්න්ද විකුණන එක? නෑ රිටර්න් නම් අපේ හැමදාම මේ සෝදානම සමගන යන්නට. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.